නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාව ඔබට දායාද කරන පින්වන්ත හෝරාව පිණිස සදැහැති හැමදෙනාම ශ්‍රද්ධා රූපවාහිනිය අභියස රැඳෙන ඊටාම දයාවෙන් අපි ඒක රාශි කරගන්නවා. අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අදත් අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස වැඩමවන්නට යෙදුන ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් සදැහැති දායකත්වයේ රාජාංගනයේ පාර තඹුත්තේගම පදිංචි පින්වත් ඇක්මන් පහළගේ පියාණන් දයානන්ද පහළගේ පියාණන් සහ සුරේෂ් පහළගේ පුතුණුවන් විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත පහළගේ පවුලේ හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරත්නයේ පාමුල අපේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ අනුමෝදන් වන්න සාකච්ඡා කරන්න අවස්ථාව උදා කරගන්නම්. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අදත් සන්ධ්‍යාව සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාව පිණිස වේලාව උදා වුණා. අපට අනුකම්පාවෙන් අපේ පින්වත් ස්වාමින් වහන්සේට අප උදෙසා අනුශාසනාවන් වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය පින්වත්නි සිල් දනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය ගුරුදේවයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දෙහිම රැකවරණය සලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ සර්වඥයන් වහන්සේගේ විසරද ඥානයක් ගැන. එහෙමයි. එතකොට මේ විසරද ඥාන හතරක් ගැන අපි තුනක් ගැන අපි කතා කළා. එතකොට මේ හතරවෙනි විසරද ඥානය තමයි කුමක්ද? බුදුරජාණන් වහන්සේට කිසි කෙනෙකුට කිසිම දෙවියෙකුට ගරහන්න බෑ. මෙහෙම කියලා. කොහොමද? ඔබ වහන්සේ නිවන් මාර්ගට මේ දේවල් අනුතුරුදායකයි කියලා දේශනා කළාට මේ දේ කිසි අනුතුරක් නැහැ කියලා එහෙමයි ස්වාමීනි. කිසිම දෙවියෙකුට කියන්න බෑ. කියන්නේ එහෙනම් මේ අනුතුරුදායකයි කියලා කියපු දෙයක් දෙවියෙකුටවත් මේ ඒ තුර ඉඳලා ඉවරලා නිවන් දකින්න බෑ. එහෙමයි ස්වාමීනි. දෙවියෙකුටවත්. එහෙමයි. ඒකයි දැන් මේ කාරණේ ලස්සන අර්ථවත් වෙන්නේ. දෙවියෙකුටවත් ඒ අනුතුරුදායකයි කියලා කියපු දේ සේවනය කළා නිවන් දකින්න බෑ. එහෙමයි. බ්‍රහ්මයෙකුටවත් ඒ අනුතුරුදායකයි කියලා කියපු දේ සේවනය කළා නිවන් දකින්න බෑ. ශ්‍රමණයෙකුටවත් ඒ අනුතුරුදායකයි කියලා කියපු දෙයක් සේවනය කර කර නිවන් දකින්න බෑ. මාරයටවත් ඒ තථාගතයන් වහන්සේ අනුතුරුදායකයි කියලා යම් දෙයක් දේශනා කළා නම් ඒ දේවල් සේවනය කර කර ඉඳලා නිවන් දකින්න බෑ. එහෙමයි ස්වාමීනි. එච්චරයි. හරි පැහැදිලි. එහෙමයි. පුදුම. ඒකට සොයා ගැනීමක් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. ඒතර අපි අතරේ හොයාගෙන හිටියා සර්වඥයන් වහන්සේ දේශනා කළ ලාභය කියලා කියන්නේ, සත්කාරය කියන්නේ, කීර්තිය කියන්නේ ප්‍රශංසාවල් සේවනය කර කර සේවනය කර කර මුලා වෙලා හිටියොත් එහෙම නිවන් දකින්න නම් බැරිය. ඒ නිසා පින්වත්නි කවදාවත් පිනක් කරන්න ගියත්, සීල් රැක්කත්, බණ අහන්න ගියත්, තමයි යම් සේවයක් කරන්න ගියත් කවදාවත් සත්කාර හොයන්න යන්න එපා. එහෙමයි ස්වාමීනි. කීර්තිය හොයන්න යන්න එපා. ප්‍රශංසාව හොයන්න යන්න එපා. ලාභයකින් උපයන්න යන්න එපා. එතකොට මොකද වෙන්නේ? අපි මේ ජීවිතේම කුසල පතේ වනස ගන්න. එහෙමයි ස්වාමීනි. කුසල පතේ වනස ගන්න. එහෙමයි. හරි මේ දුර්ලභව ලැබුණු දේ බොහෝ කල් පවතිනවා කියලා රැවටෙන්න එපා. මේ සදහම් නිදානේ සම්බුද්ධ ශාසනයක මේ උතුම් දායාදේ මේ මනුලොව බොහෝ කල් තියෙන්නේ නැහැ. සුළු කාලයයි තියෙන්නේ.
එහෙමයි. දැන් ශාස්ත්‍රුන් වහන්සේ පිරිනුවම් පාල 2565ක් සම්පූර්ණ වෙනවා දැන්. එතකොට 2565 කියන්නේ පුංචි කාලයක්. ඒතර ඒ විද්දි බලන්න කොච්චර ව්‍යසනයක්ද අද ධර්මය අවබෝධ කරන්න කට්ටියට. එහෙමයි. කොච්චර අද දුෂ්කරතා තියෙනවද. එතකොට තමයි පොඩි කාලෙකින් මේ ඔක්කොම අතුරුදහන් වෙලා යද්දී අපි මේ සැදැහැ සිතින් සරුවඥයන් වහන්සේගේ මේ විසරද ඥාණයට සාදුකාර දෙදී අනුමෝදන් විවි සිත සිතා ඉන්න සතියක් ඉන්න මාසයක් ඉන්න විසරද ඥාන ගැන සිහි කර කර විසරද ඥාන සිහි කර කර සතියක් මාසයක් අවුරුද්දක් ජීවිත කාලෙම හිටියෙක් කමන්නේ මේ ජීවිතේ මුලින්ම පුරන්න ඕන දේ පුරන්න ඕන. එහෙමයි. එතකොට අපිට මේ ශ්‍රද්ධාව දියුණු වෙනකොට අපේ ජීවිතේ අපි සීල සම්පත්තිය පිහිටලා මේ ශ්‍රද්ධාලාභ දියුණු කරන්න අඩු ගන්න. මොකද්ද මේ විසරද ඥාන ගැන තියෙන ශ්‍රද්ධාව? එහෙමයි ස්වාමීනි. එතකොට මොකද වෙන්නේ අපිට අඩු ගන්න පුළුවන්කම තියෙනවා කාලයක් යද්දී මේ අනුතුරුදායක දේවල් වලින් ඈත් වෙලා ඉඳගෙන ඉන්නවත් පුළුවන් යම් විදිහක වාසනාවක් උදා වෙන්න පටන් ගන්නවා. එහෙමයි. එකපාරට උදා වෙන්නේ නැහැ ඉතින්. එහෙමවත් වාසනාවක් ඇති වෙන්න පටන් ගන්න ටික ටික. එහෙමයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මොන තරම් පරිපූර්ණව නිවන් මාර්ග දේශනා කළාද කියන කරුණ දැන් නිවනට අනර්ථය සිද්ධ වෙන මේ කරුණුත් පෙන්වා දෙමින් නිවනත් පෙන්වලා දෙනවා නිවනට අනුතරදායක දේත් පෙන්වලා දෙනවා. එහෙමයි ස්වාමීනි. පුදුම ආශ්චර්ය ශාස්ත්‍රූත්වයක් නේ. එහෙමයි. ඒතකොට අපි ඒ අතරේ කතා කරන හිටියේ මේ ලාභ සත්කාර සංයුක්ති මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කොච්චරද මේ නිවන් මාර්ගට අනුතරදායක වෙනවද? එහෙමයි. ඒතකොට ඒ අතරේ මට තව ලස්සන දේශනා කීපයක් හම්බුණා. අවසරයි ස්වාමීනි. අත්තවද සූත්‍රය තමා වනසා ගැනීම ගැන වදාළ දේශනාව. ඒ දිනවල මේ දේවදත්ත මේ අර සංඝ බේදය කරලා බුදුසසුනෙන් බැහැර වෙලා එතකොට. එහෙමයි. ඒ කියන්නේ සංඝ බේද කළා කියන්නේ එතකොට බුදුසසුන කෙනෙක් නෙමෙයි. සංඝ බේදයක් කරපු කෙනෙක් නේ එතකොට. එහෙමයි. බුදුසසුන කෙනෙක් නෙමෙයි එතකොට. ඒ නිසා කියන බුදුසසුනෙන් බැහැර වුණු සුළු කලකින් භාග්‍යතුන් වහන්සේ වැඩ සිටි රජගහ නුවර මේ ගිජුකුළු පවුවේ. එහිදී බුදුරජාණන් වහන්සේ දේවදත්ත අරබයා භික්ෂුන් අමතා වදාළ පින්වත් මහණනි ඔය දේවදත්තට තමා වනසා ගැනීම පිණිසයි ලාභය ඉපදුනේ සත්කාර ඉපදුනේ කීර්ති ඉපදුනේ ප්‍රශංසා පහළුනේ තමන් වනස ගැනීම පිණිසයි කියලා. එහෙමයි ස්වාමීනි. ඒ බලන්නේ උපද්දන්න ගියේ දේවදත්ත වේගි. ඉස්සෙල්ලම කරේ කුමක්ද? එරදියක් පාල පොඩි ළමයිගේ වේසෙන් දැන් දේවදත්ත කල්පනා කරනවා මම දැන් එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ යම් තැනක ඉන්නවද මම එතෙන්ට එන්න ඕන. මේකට මට එහෙනම් කවුරු හරි කෙනෙක් සහායට ගන්න ඕන. එහෙමයි. එන සහායට ගන්න කවුද මං අල්ලගන්නේ? ඒතර බැලුව බලනකොට අජාසත් කුමාරයා තාම ලපටි. තරුණ වී. එහෙමයි. එහෙනම් මෙයා තමයි හොඳම කෙනා මගදී අධිපති වෙන කෙනා මෙයා අනාගතේ කියලා කුමාර වේශයක් මවා ගත්තා. ඉරිදි තිබුණනේ. එහෙමයි. කුමාර වේශයක් වාගෙන මේ එකපාරට පෙනී හිටියා අජාසත් කුමාරයාගේ ඉදිරියේ. බය වුණා. එහෙමයි. කවුද කියලා ඇහුවා. සිනා වෙලා කිව්වා මං ආර්ය දේවදත්ත. එන සැබෑ ස්වරූපින් පෙනී ඉන්න කිව්වා. පෙනී හිටියා. එතන ඉඳලා මේ අජාසත් කුමාරයා දේවදත්තගේ ගෝලෙක් වුණා. බය වෙලා. බය නිසා ඇතිවෙච්ච ගෝලකමක් තියෙන ශ්‍රද්ධාව නිසා නෙමෙයි. එහෙමයි ස්වාමීනි. එතෙන්දලා ඊට පස්සේ දැන් මේ ප්ලෑන් එක ඇන්දෙම කොහමද? හරි දැන් ඔබ මෙහෙම හිටියොත් එහෙම හරියන්නේ නැහැ. ඉස්සෙල්ලා මෙයාට රාජ්‍ය බලය කොහොම හරි ගන්න තමයි කටයුතු කළේ. ඒ රාජ්‍ය බලය පිහිටලා මෙයාට අකටයුතුකම් කරන්න. එහෙමයි. ඒතර මෙයා හිතන් හිටියේ මේ විසරද ඥාන කියන ඒවා දසබල ඥාන සර්වඥයන් වහන්සේ නමකට පිහිටන්න ඕනේ. එහෙනම් ඒව තමන්ට බලෙන් ගන්න පුළුවන් කියලා. එහෙමයි. සංඝයා පරිහරණය කරන් තමයි යාට උවමනාව තිබ්බේ. බලන්න මේ පිරිසකට තියෙන කෑදරකම කොච්චර හානියද කියලා. ඒකේ බලය ගන්න තියෙන ආසාව. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මොකද දැන් වර පහ ඉල්ලුවා හරි ගියේ නෑ. ඊට පස්සේ මේ දේවල් කරන්න පටන් ගත්තේ ටික. ඊට පස්සේ තමයි තාත්තා මරවන්න අර පැත්තෙන් යොමු කළා. මේ පැත්තෙන් රාජ්‍ය බලය පාවිච්චි කළා භාග්‍යතුන් වහන්සේ මරන්න. ඒකත් ඒ බලය පාවිච්චි කළා තමයි නාලාගිරිය යතා යවුවේ. ඒ බලය පාවිච්චි කළා තමයි මේ හොරු 32ක් යවනවනේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි මේ කතන්දරේ. එහෙමයි. කොච්චර මේ ම්ලේච්ඡ හිතක්ද කියන්නේ හොරු 30 දෙනෙක් අර දැන් හොරු කියලා කියන්නේ මේ දැන් මේ රජවාසලේ කට්ටියක්. එහෙමයි ස්වාමීනි.
අර පැත්තෙන් කුමාරයට රජකම අරගෙන දුන්නා. අත තාත් සුද්ධෝදනතුමා හිරේ දැම්මා. ඒ අතරේ මෙහි මේ ඉල්ලගත්ත 30 දෙනෙක්. ඉල්ලගෙන එක්කෙනෙකුට කතා කරලා කියනවා අන්න අසවල් තැන මේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. උඹ ගිහිල්ලා මේ මරපා. මරලා මේ පාරෙන් ඉන්නේ පස්වල් පාරෙන් වරෙන්. කොහොමද ප්ලෑන්? එහෙමයි ස්වාමීනි. බලන්න මේ ලාභයට ආසාව වෙන දේවල්. ස්වාමීනි තමන් තුළ ඇතිවෙන ව්‍යසනයේ තරම දැන් බලන්න ලාභයට ආස වෙලා සත්කාරයට කීර්තියට ප්‍රශංසාවට ආස කළා. දැන් සංඝයා ටික බැහැ ගන්න තියෙන ආසාවට එහෙමයි. දැන් සංඝයා ටික මේ බැහැ කරගෙන ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් බලන්න හිතේ මේ ප්ලෑන් නැදන හැටි ওই විදියට කොච්චර දරුවන්ගේ හිතවල දෙමව්පියෝ මරන්න හිතලද? එහෙමයි ස්වාමීනි. එහෙම මරපු කොච්චර අවස්ථා තියෙනවද? එහෙමයි. සහෝදරයෝ මරන්න කොච්චර හිතනවද? සංඝයා විනාශ කරන්න කොච්චර හිතනවද ඒ වගේ? එහෙමයි. මේ ලාභ සත්කාර කී ප්‍රශංසාවට ආසයි. හරි පුදුමයි ඒක. සංඝයා විනාශ කරනෝනි සංඝයා විසින්. ලාභ සත්කාර කී ප්‍රශංසා. ඉච්ඡර මේ දරුණු දේවල්, පවිතු දේවල්, පහත් දේවල්. එහෙමයි ස්වාමීනි. ඉච්ඡර ව්‍යසනයක් කරන්න පුළුවන්. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් යට වෙලා අන්තිමට ඵලී අරගන්නමින් ඒක ඉවරයක් නෑ. අර දේවදත්ත මේ සංසාරෙත් එන එකක් නෙමෙයි තාම තියෙන්නේ. ඒ තමන්ට ලැබිච්ච ලාභයක් අහිමි වීම නිසානේ අර පටන් ගන්න ඕක. එහෙමයි ස්වාමීනි. මතකනේ අර රන්තලිය ලාභයක් නේ අහිමි වුනේ. ඒත් ලාභයට තියෙන බැඳීම නිසානේ. එහෙමයි. ලාභය අහිමි වෙච්ච එකේ වෛරයට පෙරළුණා. ඒ වෛරය අන්තිමට බලන්න කොහෙන්ද අවසන් කරගත්තේ කියලා කල්පයක් නිරේ. එහෙමයි. බුද්ධ ශාසනයකුත් හම්බෙලා තියෙනවා අර වෛරය ගෙනිච්ච ඉස්සරහට ටික. එහෙමයි. වෛරය ගෙනිච්චා. අහෝ මේ වෛරයේ තියෙන හානිය. එහෙමයි. ලාභ සත්කාර වලට බැඳීම නිසා උපදින වෛරයේ ගිනිදැල් කොච්චර භයානකද? එහෙමයි ස්වාමීනි. ලාභ සත්කාර වලට බැඳිලා උපදින වෛරයේ ගිනිදැල් කොච්චර කලක් ගෙනියනවද මේක? දැන් අන්තර ගෞතම බුද්ධ ශාසනයට ඇවිල්ලා පැවිදි වෙන්නත් ලැබිලා ඒ ගිනිදැල් ආයි මතු වුණා. අන්තිමට ඒ ගිනිදැල් අරගෙන ගියේ කොතෙන්ද? කල්පයක් නිරයට. එහෙමයි. කොච්චර භයානකද? අන්තිමට බලන්න මේ ප්ලෑන් මට මේ සංඝ බේදක් හන්ද කියවද්දී ඇඟ හිරිවැටෙනවා. පුදුම හිතෙනවා. ඒ කොච්චර හිතේ ලැජ්ජ බය නැති වෙලාද? එහෙමයි. ඊට පස්සේ අර හොරාට වෙන පාරකින් එන්නකෝ. තව හොරු දෙන්නෙකුට කතා කරලා කියනවා මේ පාරේ යන්න තනි කෙනෙක් ඒවි. ඒක නම මරන්න අසවල් පාරෙන් එන්න. පාරවල් වෙනස් කර කියනවා. ඊට පස්සේ 4 දෙනෙකුට කතා කරලා කියනවා අසවල් පාරේ යන්න දෙන්නෙක් ඒ දෙන්න මරලා අසවල් පාරෙන් යන ওই පාරෙන් යන්න එපා කියනවා. තව එතකොට 8 දෙනෙකුට කතා කරලා කියනවා මේ පාරේ යන්න 4 දෙනෙක් මරලා වෙන පාරකින් එන්න. දැන් මේ දේවදත්ත. ඊළඟට 16 දිනකට කතා කරලා කියනවා මේ පාරේ යන 8 දිනක මරන්න මේ පාරෙන් එන්න. දැන් ප්ලෑන් එක ගහලා ඔක්කොම කියලා දැන් ඉන්නවා. එහෙමයි. පළවෙනි කෙනා යනවා සර්වඥයන් වහන්සේගේ මහා කරුණාව. සර්වඥයන් වහන්සේ පේන දුරේදී අර මිනිස්සෙගේ ඇඟේ තිබිච්ච රෝම කූප කෙලින් වෙන්න ගත්තා කියනවා. මහා කරුණා බලය. එහෙමයි. පුදුම දෙයක් මේක. එහෙයි ස්වාමීනි. පින්වත මෙහි එන්න කියලා මහා කාරුණික වචනෙන් ඇමතුවා. දැන් ශාස්ත්‍රඥයන් දන්න දැන් ශාස්ත්‍රඥයන් මරන්න එන්නේ කියලා. එහෙමයි. ඊට පස්සේ ඇඟ සලිත වෙලා ගියා කියන මෙයාගේ. එහෙම සර්වඥයන් වහන්සේ ඉදිරිපිට දැන් වාඩි වුණා. ධර්මයේ දේශනා කළා. සෝතාපන්න වුණා. එහෙමයි. හරි මහා කාරුණිකයි. තමන් වහන්සේ මරන්න කෙනාට ඊළඟට කියනවා ධර්මයේ දේශනා කළා. සතර පායනුන් නිදහස් කරවල කියනවා පින්වත ඔබ මේ පාරෙන් යන්න එපා. ඔබ අසවල් පාරෙන් යන්න. තමන් මරන්න ආපු කෙනාට. එහෙමයි. කොහොමද මහා කරුණාව? එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මොකද වුනේ? දැන් අර පුරුෂයා ගියා දැන් මාර්ගඵල ලැබලා. දැන් අර දෙන්න එනවා අර පුරුෂයා හම්බෙන්නේ නැහැ. මෙන්න යනකොට භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙනවා. අඬ ගැහුවා. දේශනා කළා. සෝතාපන්න වුණා. 4 දෙනා බලනකෝ නේ. භාග්‍යතුන් වහන්සේ මෙන්න ගානට මුණ ගැහුණා. ධර්මය හුවා. සෝතාපන්න වුණා. අර 8 දෙනා හොයා යනවා. සර්වඥයන් වහන්සේ හම්බුණා. ධර්මයේ දේශනා කළා. සෝතාපන්නයි. අර ඊට පස්සේ 16 දෙනා යනවා හොයාගෙන 8 දෙනා හම්බෙන්නේ නැමින් භාග්‍යතුන් වහන්සේ අන්තිමට මුණ ගැහුණා. ධර්මයේ දේශනා කළා. සෝතාපන්නයි. එහෙමයි. 30 දෙනෙක් තථාගතයන් වහන්සේ මරන්න ආපු කට්ටිය. එහෙමයි ස්වාමීනි. පුදුම ආශ්චර්යයක් නේ. ඔය වගේ ප්ලෑන් ගෙවුවේ දේවදත්ත. එහෙමයි. එච්චර පවිතු දුෂ්ට හිතක් ඇති වුණා කුමක් නිසාද?
ලාභයට වසඟ වෙලා, එහෙමයි. සත්කාරයට වසඟ වෙලා, කීර්තියට වසඟ වෙලා, ප්‍රශංසාවට වසඟ වෙලා, එහෙමයි. පවිතු සිත් උපදින. ස්වාමීනි, දුෂ්ට සිතේ සීමාව අපි කොහොමද හිතාගන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය තොර කරන්න අදහස් පහළ වෙනවා. ඒ වගේම සැලසුම් ක්‍රියාත්මක කරනවා. දැක්කද ලාභයට හිත ගිජු වෙනකොට තියෙන ස්වභාවය? එහෙමයි. ඒක තමයි හිතේ ප්ලෑන් නැතිනවා ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. සමහර දෙමව්පියන්ට අඩත් තීට්ටම් කරන්න ප්ලෑන් නැදේවි. සහෝදර සහෝදරියන්ට අඩත් තීට්ටම් කරන්න හිතේ ප්ලෑන් නැදලා දෙනවා. එහෙමයි. ඒතරේ ප්ලෑන් අඳින්නේ කුමක් විසින්ද? කවුද ඒකේ ආකිටෙක්චර්? ඒකේ ආකිටෙක්චර් තමයි ලාභ සත්කාර වලට තියෙන චන්දරාගය තමයි ආකිටෙක්චර්. එහෙමයි. ස්වාමීනි, එතකොට අපි කෙතරම් සැලකිලිමත් වෙන්න ඕනද? ගම්මේ ප්‍රධානියා, മന്ത്രിවරයා, ව්‍යාපාරයේ ප්‍රධාන තනතුර, ආයතනයේ ප්‍රධාන තනතුර, නොයෙක් දේපල වතු පිටි මේ ගැන කැමැත්තක් අපේ හිතේ ඇති වෙනකොට අපි කෙතරම් තිගැස්සෙන්න ඕනද ස්වාමී? ඒකේ භයානක බවමයි සිහි කරන්න ඕන. එහෙමයි. ඒකෙන් Tamanට කරන සසරකට කරන හානිය මේ ජීවිතේ නිකන් අපි නිකන් අර පිම්බිච්ච ගෙම්බෙක් වගේ ඉඳීවි. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? නමුත් මේ මරණින් මත්තේ අපි ව්‍යසනින් අපි වැටෙන බල එහෙමයි. කල්ප ගානකට ගොඩ එන්න බෑනේ. එහෙමයි ස්වාමීනි. කල්ප ගානකට ගොඩ එන්න බෑ. මේවට පුළුවන් තරම් කල්පනා කර කර පවට බය ලැජ්ජාවම හිතේ උපදව ගන්න මහන්සි ගන්නවා. එහෙමයි ස්වාමීනි. ඒකින්ද මේ තමන්ගේ ජීවිතයේ දිහා තමන් බලන්න. දරුවෝ විනාශ කරපු දෙමව්පියෝ කොච්චර ඉන්නවද? දෙමව්පියෝ විනාශ කරපු දරුවෝ කොච්චර ඉන්නවද? එහෙමයි. සමහර කාන්තාව විනාශ කරපු කොච්චර පිරිමි ඉන්නවද මේව නිසා? පිරිමි විනාශ කරපු කාන්තාව කොච්චර ඉන්නවද? එහෙමයි. කොච්චර ආයතන විනාශ රටවල් කොච්චර විනාශ කරලා තියෙනවද බලන්න. මේ අද පවා ලෝකේ පුරා යන මේක සැකයක් විදිහට යන දෙයක් නෙමෙයි කොරෝනා වෛරසය පවා. එතකොට මේ හදලා දැම්ම කියලා. එහෙමයි. මොකද මේ බලය තහවුරු කරගන්න මේ ලාභ තව තව උපද්දන්න. සත්කාර කීර්ති ප්‍රශංසා ඒ රටවල් වල මේ නාමය පතුරවන්න මේ අනිත් මේ රටවල් වල බලය පතුරවන්න ගත්තු ව්‍යායාමයක ප්‍රතිඵල මේ. එහෙමයි. කල්පනා කරලා බලන්න වෙච්ච මේ හානිය ව්‍යසනය. ස්වාමීනි, සම්පූර්ණයෙන් තමන්ගේ සිහිනුවන සියල්ල වසාදමනවද ලාභයට? අනිවාර්යෙන්ම. එහෙමයි ස්වාමී. ප්‍රඥාවමයි දුර්වල කරන්නේ. එහෙමයි. හොඳ නරක යහපත අයහපත පින පව. එතකොට මේ සමහර අයගේ ඉලක්කය තියෙන්නේ ඒ විනාශෙම විතරයි ඊට පස්සේ. එහෙමයි. ලාභෙන් විතරක් නෙමෙයි හිත යට වෙන අලාභෙනුත් හිත යට වෙනවා. නොලැබී තියෙනවා කියලා හිතන්නකෝ. කෙනෙකුට ලැබෙනවා Tamanට ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? අර මේ කේවල් වෙච්ච ණයා වගේ. එහෙමයි ස්වාමීනි. අනිත් අයට කීර්ති ලැබෙනවා Tamanට ලැබෙන්නේ නැහැ. මේක සතෙක් වගේ ඊට පස්සේ හිත හැසිරෙන්නේ. එහෙමයි. අනිත් අයට ප්‍රශංසා ලැබෙනවා Tamanට ලැබෙන්නේ නැහැ. සතෙක් වගේ හිත හැසිරෙන්නේ. මේ වෙලාවට බලන්න ඕන තමන්ගේ හිත දිහා. එහෙමයි. අනුන්ට ලාභ ලැබෙනවා, සත්කාර ලැබෙනවා, කීර්ති ලැබෙනවා, ප්‍රශංසා ලැබෙනවා. තමන්ට මොනවද ලැබෙන්නේ? අලාභ ලැබෙනවා, අසත්කාර ලැබෙනවා. තමන් ගණන් ගන්නෑ. එහෙමයි. ලෝකේ අනිත් එක්කෙනා ගණන් ගන්නවා, තමන් ගණන් ගන්නෑ. මොකද වෙන්නේ? හිත කෝපෙටපත් වෙනවා. එහෙමයි. තමන් ගණන් නොගෙන ඉන්න තමන් හිත හදාගන්න දක්ෂ වෙනවා. හරක් වෙලා හිටපු සසරේ කවුද අපි ගණන් ගත්තේ? එළු වෙලා හිටපු සසරේ අපි කවුද ගණන් ගත්තේ? බැටළු වෙලා හිටපු සසරේ අපි කවුද ගණන් ගත්තේ? කවුරුත් නැහැ. එහෙම සසරක අපි මෙතුණකල් වාසය කළා. මේ අවුරුදු 50කට ගණන් ගැනීමක් හොයන්න ගිහිල්ලා අන්තිමට මොකද වෙන්නේ? අනිත් අයට කීර්තිය ලැබෙනවා. Tamanට කීර්තිය පතුරවන කවුරුවක්වත් නැහැ. සැලෙනවා හිත. හිත දිහා බලන් ඉන්න ඕන. මේකට ලස්සන උපමා තියෙනවා. මේ හිතේ මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉදිරියේ මේ හිතේ තියෙන ස්වභාවය ඉස්මතු කරන්න ගන්න උපමා. හරි පුදුමයි. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. ඒතර මේක ඒ තරම්ම භාග්‍යතුන් වහන්සේ දැන් අර ඒක නිකන් අර මාළුවෙක් ගොඩට දැම්මට පස්සේ දඟලන්නේ යම්සේද අනිත් එක්කෙනාට ලාභ ලැබෙනවා දැකලා Tamanට ලාභ නොලැබෙනකොට ඒ විදිහට දඟලන්නේ හිත. එහෙමයි. අනිත් අයට සත්කාර වැඳුම් පිදුම් ලැබෙනකොට Tamanට ලැබෙන්නේ නැත්නම් ඒ විදිහට දඟලන මාළුවෙක් දඟලන්නේ යම්සේද මරණ බය දඟලනෝනි මාළුවා කිමනක් දාලා ගත්තට පස්සේ ඒ වගේ මාරාන්තික වේදනාව විඳිනවා අසත් ලාභයට යට වුණාමත් අලාභයට යට වුණාම. ඊර්ෂ්‍යාවද ස්වාමීනි? ඊර්ෂ්‍යාවයි ඔක්කොම මිශ්‍ර වෙලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි.
එතකොට අනිත් අයට සත්කාර ලැබෙනවා තමන්ට ලැබෙන අනිත් අයට කීර්තිය. දැන් සමහරලාට මේ සමාජ මාධ්‍ය හලහා හෝ ගාලා නින්නාද වෙනවා සමහර විට. සමහර මහමෙවුනාවට මේ වර්ණා නින්නාද වෙනවා මිනිස්සු බලන් ඉන්න බෑ සමහර අයට. එහෙමයි. සමහර අය ඉන්නවා මේ මහමෙවුනා වෙබ්සයිට් වලට ඇවිල්ලා අරක පීර හොයනවා මොන හරි දෙයක්. හොයලා දානවා ඊට පස්සේ ඊළඟ දවසේ Facebook දානවා. එහෙමයි. එහෙමයි තියෙන්නේ. ඇයි එළි වෙනකන් රැ වෙනකන් නිින්දන්නේ? ලස්සන ඊට පස්සේ hina වෙලා මාදට ඇවිල්ලා කියනවා අපි මේ අධර්මයේ වෙනුවෙන් මේ අපි පෙනී සිටින්නේ කියනවා. එහෙමයි ස්වාමීනි. ඔව්. මේ මිනිස්යන්ට පේන්නේ නැහැ මේකේ ඇත්ත ප්‍රඥාවක් නැහැ නේ මිනිසුන්ට. එහෙමයි. මිනිසුත් ඊට පස්සේ උණු කැවුම් වගේ ඇත්තන ඔබ වහන්සේ නම් ඔබතුමා නම් මහා යතිවරයෙක් කියලා ඊට පස්සේ මිනිසු ප්‍රශංසා කරන පිරිසකුත් ඉන්නවා. එහෙමයි සර්. දරා ගන්න බෑ මේ සේවය. මොකද මෙහිම අද්විතීය සේවයක් කලකට උන්නේ නෑ මිහි පිට. එහෙමයි. ඕ මේක දරා ගන්න බෑ. හිතවල මොකද වෙන්නේ අර කෙමනට අහුවෙච්ච මාළුවා ගොඩට ආවට පස්සේ එහාට මෙහාට දඟලන්නේ යම්සේද හිතත් ඒ විදියටම දඟලනවා. අනිත් එක්කෙනාට ලාභ ලැබිලා Tamanට ලාභ නොලැබෙනකොට. එළි වෙනකන් නිින්දක් නැති වෙච්ච සමහර විට. එහෙමයි ස්වාමීනි. අනිත් අයට සත්කාර ලැබිලා Tamanට නොලැබෙනකොට තමන්ගේ අර මාළුව දඟලනවා වගේ හිත දඟලන්නේ. අනිත් අයට කීර්තිය ලැබිලා තමන්ට නොලැබෙනකොට තමන් හිත දිහා බලන්න අර මාළුව දඟලනවා වගේ දඟලන්නේ. අනිත් අයට ප්‍රශංසා ලැබිලා තමන්ට නොලැබෙනකොට මාළුවේ දඟලන්නේ හිත දඟල පෙරලි තියෙනවා. නිින්දක් නැහැ, කෑමක් නැහැ, බීමක් නැහැ. ඊට පස්සේ කොයි වෙලාවෙත් මොකද අඩුපාඩු හොයන්න හිතනවා ඊට පස්සේ. එහෙමයි. පින්කමක් කළත් අඩුපාඩු හොයනවා, පරිවර්තනය කළත් අඩුපාඩු හොයනවා, නින්දා කරනවා, අපහාස කරනවා. ඊට පස්සේ මොනවා හරි දෙයක් ඉදිකිරීමක් කළත් අඩුපාඩු හොයනවා. ඇයි එයාගේ දඟල තියෙන හිත සංසුන් නෑනේ. එහෙමයි. සංසුන් නැති හිතට පොඩි හරි සැනසෙල්ලක් තියෙන්නේ මොකද්ද? නින්දාවක් කරලා. ඔහොම හිත පවතින්නේ. තමන් බලන්න තමන්ගේ හිත දිහා. සමහර දෙමව්පියෝ ඉන්න දරුවන්ගේ ඔහොම දේවල් දරා ගන්න බෑ. සමහර දරුවෝ ඉන්න දෙමව්පියන්ගේ ඔයගේ දේවල් දරා ගන්න බෑ. සමහර ඥාතීන් ඉන්න ඥාතියගේ දේ දරා ගන්න බෑ. ඕවත් එක්කනේ අනිවින කොඩිවින හෝනියන් තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඕවත් එක්ක දරා ගන්න බැරි වුණාට පස්සේනේ. එහෙමයි. ඊට මේ විදිහට වුණාට පස්සේ මිනිමෙරුම් කලකෝලහල මේ ඔක්කොම ඊට පස්සේ. අනිත් රටක් වුණත් එහෙම අනිත් රට විනාශ වෙනකන් බලන් ඉන්නේ. තමන්ගේ අධිරාජ්‍යය යටතට ගන්නකම් බලන් ඉන්නේ. එහෙමයි. හරි පුදුම ව්‍යසනයක් තියෙන්නේ මේකේ. එහෙමයි. මේක පැවිදි සමාජෙට විතරක් නෙවෙයි ගිහිය අතරත් තියෙනවා මේක. ස්වාමීනි මේ දෙපැත්තම ඔබ වහන්සේ පෙන්වා වදාලා දැන් ලාභ සත්කාර වලට ඇලිලත් අනතුරටපත් වෙනවා වගේම ඒවා නොලැබෙන විට ඒත් වැටෙනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් දැන් ආයතන ගත්තොත් එහෙම බලන්න ලංකාවේ. එහෙමයි. ලෝකේ ඒත් එහෙමනේ. රටවල් බලන්න ඒත් එහෙමනේ. එහෙමයි. ඒ ඉලි වෙනකන් රැ වෙනකන් නිින්දක් නැහැ මේවා දකින්න. ක්‍රීඩා අංශේ කට්ටිය දිනු වෙලා යනකොට අනිත් පිටසකට දරා ගන්න බෑ. ඊට පස්සේ මේ වගේ ලංකාවේ විවිධ ආයතන තියෙනවා. එතකොට සංස්ථා තියෙනවා දරා ගන්න බෑ. එහෙමයි. එකම ආයතනෙ උනක් බලන්න ඉහළ පෝස්ටර් කෙනාට තව කෙනෙකුට හිතවත් කෙනෙකුට ලැබුණොත් එහෙම දරා ගන්න බෑ. එළි වෙනකන් රැ වෙනකන් නිින්දක් නැහැ. කැලෑ පත්තරද නින්දා අපහාසද ඕවා තමයි තියෙන්නේ. ස්වාමීනි මෙතරම් කුරිරු නිවට නියාලු තැනකට ඇද දාන විදිහ ලාභ සත්කාර. එහෙමයි ස්වාමී. කීර්ති ප්‍රශංසා. එහෙමයි. අලාභ සත්කාර. අසම්මාන. එහෙමයි. ඒක හිතන තරම් ලේසි නෑ. එහෙමයි ස්වාමී. මුදම ලස්සන උපමාව තමයි අර මාළුවා කෙමනට අරගෙන එළියට දැම්මහම යම්සේද ඒ විදියමයි හිතේ ස්වභාවය. එහෙමයි. ඒ විදියම හිතේ ස්වභාවය. නින්දක් නැහැ, කෑමක් නැහැ, බීමක් නැහැ. ඒක හරිය ලස්සන විස්තර කරනවා මේ මොකද්ද මේ ගොඩාක් ලොන් තියෙන එළුවෙක් ඉන්නවා කියන දිග ලොම් තියෙන. මේක යනවා කියන කටු ගාලක ඔන්න. යනකොට මොකද වෙන්නේ අර හැම තැනම පැටලෙනවා කියන. හැම තැනම පැටලෙනවා. පැටලෙන්න මොකද වෙන්නේ? දැන් පැටලුම් අරගන්න බෑ. හරියට යනවා පැටලලා මෙහාට යනවා පැටලලා එතනම වැටිලා එතනම මාරාන්තික දුකටපත් වෙලා එතනම මැරලා යනවා. එහෙමයි. ඔය වගේ තමයි කරන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාල හිත යට වුණාට පස්සේ. නින්දක් නැහැ, සැපයක් නැහැ, සතුටක් නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ කටින් මේ තියෙන්නේම නින්දා අපහාස. එහෙමයි. නින්දා අපහාස. ඊට පස්සේ විස්තර කරනවා තව ලස්සන දේශනාවක් තියෙනවා මේ හෙන වැදුනා වගේ කියනවා. එහෙමයි ස්වාමීනි. මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට හිත ඇලුනට පස්සේ දැන් හෙනයක් ගැහුවට පස්සේ පැත්ත පලාත මොකද වෙන්නේ? විනාශ වෙලානේ.
පිච්චිලා තියෙනවා. ආන් ඒ වගේ තමයි කියන්නේ. හිතට ලාභයට ආස වුණාට පස්සේ කීර්ති ප්‍රශංසාවට ආස වුණාට පස්සේ අලාභ අසත්කාර අසම්මාන ඉදිරියේ මොකද වෙන්නේ? Tamanට හෙනයක් වැදෙනවා කියන්නේ. එහෙමයි ස්වාමීනි. හෙනයක් වැදුණාට පස්සේ විනාශයක්ම නේ තියෙන්නේ. එහෙමයි. ඊට පස්සේ විනාශ කරගෙන යනවා. එහෙමයි. ඒ විතරක් නෙමෙයි විස්තර කරනවා මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන පින්වත්නි විස පොවාපු කිනිස්සක් වගේ කියනවා. දැන් විස පොවාපු දෙයකින් පහර වැදුනට පස්සේ මොකද වෙන්නේ? සෑහෙන කෑ ගහනවා. ඇයි? ඒක දරා ගන්න බෑ. කෑ අන්නේ වගේ හිත කෑ ගහනවා. එහෙමයි ස්වාමී. අරුන්ට නිඳා කරපන්, අරයකට මෙහෙම කරපන්, මෙයාට මෙහෙම කරපන්, මේ වැරදි හොයපන්, අඩුපාඩු හොයපන්, හිත හැමතිස්සෙම කෑ ගහන්නේ ඒවා. එහෙමයි. අද බලන්න දැන් අද වර්තමාන සමාජ ක්‍රමේ නැද්ද බලන්න ඕවා. හරියට මේව විතරමයි හිතවල වැඩ කරන්නේ ඊට පස්සේ. තව ලස්සන උපමාවක් තියෙනවා සිංහාල සූත්‍රය හිවලාගෙන වදාළ දේශන. මොකද්ද? හරි පුදුමයි ලස්සනයි දේශනාව. පින්වත් මහණනි ඔය නාකි ඔන්න හිවලෙක් ඉන්නවා කියන උක්කණ්ඨ කියලා රෝගයක හැදිලා තියෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ උක්කණ්ඨ කියන රෝගේ හැදුනට පස්සේ මොකද වෙන්නේ? ගුලක රිංගල හිටියත් මේ අමාරු ඉන්න බෑ කියනවා. එයා රෝග පීඩාවෙන් විඳිනවා. එහෙමයි. ගහක් යට හිටියත් ඇලෙන්නේ නැහැ කියනවා. එලිමහනේ හිටියත් සෝයක් නැහැ කියනවා. යම් යම් තැන ගියාට හිටගෙන ඉන්නෝ, හිඳගෙන ඉන්නෝ කියනවා. නිදියනවා කියනවා. කිසි තැනක සිත ඇලෙන්නේ නැහැ කියනවා. දුකටමපත් වෙලා කෑ ගහ ඉන්නවා කියනවා. එහෙමයි. ආන්නේ අර සමහර හිවල්ලුන්ට හැදිච්ච උක්කණ්ඨක රෝගේ හැදුනා වගේ ඊට පස්සේ අපි මේ සමහර ලාභ සත්කාර කීර්ති ප්‍රසාදාලි යට වුණාට පස්සේ එහෙමයි. යන තැන සුවයක් නෑ. එහෙමයි. යන තැන සුවයක් නෑ. එහෙමයි. ඒකේ විස්තර කරන ඔය වගේ තමයි කියන මෙහි එක්තරා භික්ෂුවක් ඉන්නවා කියනවා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට යට වෙනවා කියනවා. ඒට යට වුණු සිතින් ඉන්නවා කියනවා ඔහු පාළු කුටියකට ගියත් හිත ඇලෙන්නේ නැහැ කියනවා. ගහක් යරට ගියත් හිත ඇලෙන්නේ නැහැ කියනවා. එලිමහනේ ගියත් හිත ඇලෙන්නේ නැහැ කියනවා. කොයියෝ යම් තැනක යයිද හිටගෙන ඉන්නත් බෑ කියනවා, ඉඳගෙන ඉන්නත් බෑ කියනවා, නිදියන්නත් බෑ කියනවා. එහෙමයි. ඊට පස්සේ කොයි වෙලාවෙත් මොකද්ද කරන්නේ? මා දිසාකච්ඡා. නැද්ද බලන්න? ඔච්චරම තියෙන්නේ. එහෙමයි. තමන්ගේ ප්‍රශ්නේ තමන් තේරුම් ගන්න තිකම නෙමෙයි තියෙන්නේ. එහෙමයි. දැන් දේවදත්තට මේක වුණා. ওই විදියමයි උනේ දේවදත්තට. යන්නේ නැත්නම් එක එක්කෙනා අල්ලගෙන සාකච්ඡා පවත්වනවා. ඒ කාලේ. එක එක්කෙනා භික්ෂුන් වහන්සේලා කීප දෙනෙක් අල්ල ගන්නවා සාකච්ඡා පවත්වනවා. බලන්න දැන් ඔබ කල්පනා කරලා බලන්න මම වර පහක් ඉල්ලා සිටියා. බලන්න මේ මේ භාග්‍යතුන් වහන්සේ මේ දුන්නේ නැහැ. වේගෙන් නිවන් දකින්න පුළුවන්. ඔබම කල්පනා කරලා බලන්න හොඳද නරකද? ඒතර මොකද කරන්නේ? අර භික්ෂුන් වහන්සේලාත් අලුත පැවිදිච්ච නිසා මෝඩයි. ඇත්ත තමයි අපිත් ඔබ වහන්සේගේ පැත්ත ගන්නවා. ඔන්න කට්ටියක් එකතු වෙනවා. එහෙමයි. ওই වගේ 500ක් එකතු කරගත්තනේ. 500ක් එකතු කරගත්තා. එහෙමයි. 500ක් එකතු කරලා ඊට පස්සේ ගල් පෙල්ලනවා, හරින් මිදුණු ආයෝදවනවා, හරින් නාලාගිරිය යතා යවනවා. එහෙනයිද? මේ ලාභ සත් දැන් බලන්න විසපුවාපු කිනිස්සකින් ඇනුම් කෑව වගේ නෙමෙයිද? කෑ ගහ ඉන්න හිත. මම මේ කියන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා යට වුණාම හිතේ ස්වභාවය මෙන්න මේකයි කියලා පෙන්වුම් කරා. එහෙමයි. හිතේ ස්වභාවය මේක. එහෙයි ස්වාමීනි. කොච්චර භයානකද? ඉතින් මේ විදිහට තමයි ඉන්දියාවේ බුද්ධ ශාසනය අතුරුදහන් කළේ. බ්‍රාහ්මණයෝ. ඒ බ්‍රාහ්මණයෝ දඹදිව් තලයේම බලය පතුරවගෙන හිටිය අනුශාසනාවට. අනුශාසනාව පැත්තෙන් සම්පූර්ණ බලය පැතුරේ බ්‍රාහ්මණයෝ. ඒතර බ්‍රාහ්මණ ධර්මයට අනුව තමයි ඔක්කොම සිද්ධ වෙන්නේ. මලගේ සිද්ධ වෙන්නේ බ්‍රාහ්මණ ධර්මයට අනුව, මගුල සිද්ධ වෙන්නේ බ්‍රාහ්මණ ධර්මයට අනුව, අනිත් යම් දෙයක් සමරනවද ඔක්කොම සිද්ධ වෙන්නේ බ්‍රාහ්මණ ධර්මයට අනුව. අද දැන් Hindu ධර්මයේ ඉන්දියාවේ වැළඳගෙන තියෙන්නේ යම්සේද ඒ විදිහටම. එහෙමයි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝ ප්‍රජාවට සත්‍ය ආඥාව ප්‍රවර්තනය කරනකොට බ්‍රාහ්මණයෝ ප්‍රඥාව තිබිච්ච අය භාග්‍යතුන් වහන්සේ සරණ ගියා. එහෙමයි. ඒතර අර බ්‍රාහ්මණයෝ ටික මොකද උනේ? අර පහර ගහන්න අඥාන මේගොල්ලන්ගේ ලාභ සත්කාර ටික නැතිලා ගියේ. මේක එකිනෙක කෙනා එකතු වී පෙළ ගහි ආවා. තථාගතයන් වහන්සේ ඉන්න කාලෙත් බොහෝ දේවල් කරා බැරි වුණා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ පිරිනොම් පෑව ගාම මේ 3 මාසෙන් ධර්ම සංගායනාව කළා. එතනත් යම් වුණා. මෙන්න දෙවෙනි ධර්ම සංගායනාව වෙනකොට ශාසනයට කට්ටිය එකතු වුණා. මේක හිමින් තාලේ විනාශ කරා. එහෙමයි ස්වාමීනි.
දසයකප වස්තු කැපයි කියලා ඔන්න ඉල්ලා සිටියා. එතනින් පිරිසක් කඩාගත්තා. ඔහොමයි උනේ. එහෙමයි. ඔහොම ටික ඇවිල්ලා බුද්ධ සිරස් මහායානෙ බිහි කරගත්ත කොහොම හරි. එහෙමයි. බිහි කරගෙන කොහොම හරි මේක විනාශයටම ගෙනිච්චා. ලංකාවෙත් ඔය අයුරින්මයි කරන්නේ. පැහැදිලි. එහෙමයි ස්වාමී. පැහැදිලි. ඒතර බලන්න ලංකා ධර්මීතලේ දා මිහිඳු මහරහතන් වහන්සේ යම් අනුශාසනා ප්‍රාතිහාර්යයක් පවත්තලා මේ සදහම් නිදානේ ලංකා ධර්මීතලේ පුරා පැතිරුවා. ඔන්න කාලයක් ඊට පස්සේ මොකද උනේ මේ කොහොම හරි බාහිර ආක්‍රමණ හරහා මේ ගෙනල්ලා මේක නැති කරා. එහෙමයි. නැති කළා දැන් ආයිස්මතු වෙනකොට ආයි සුළු කලයි මේක තියෙන්නේ නැති කරනවා. එහෙමයි ස්වාමීනි. නැති කරනවා. එහෙමයි තියෙන්නේ. මේ ඔක්කොම තියෙන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට තියෙන ගිජුකම. එහෙමයි. ලේසි නෑ නැගී සිටිනවා කියන එක. එහෙමයි. මේක පුදුමයි විස්තරයක් තියෙනවා අත්තවද කියලා සූත්‍රයක් තියෙනවා තමා වනසා ගැනීම. පින්වත් එතකොට ඒ කාලේ භාගතුන් වහන්සේ දැන් මෙයා දේවදත්ත ගියපු අලුත භාගතුන් වහන්සේ දේවදත්ත අරබය භික්ෂුන් අමතා වදාළ පින්වත් මහණනි ඔය දේවදත්තට තමා වනසා ගැනීම පිණිසයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පහළ වුණේ. පිරිහීම පිණිසමයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පහළ වුණේ. පින්වත් මහණනි ඒක මේ වගේ දෙයක්. කෙසෙල් ගස පීදෙන්නේ තමා වනසා ගැනීම පිණිසයි. එහෙමයි ස්වාමී. කෙහෙල් ගහ පීදිච්ච ගමන් මොකද වෙන්නේ? කෙහෙල් ගහ විනාශ වෙලා යනවා. කෙසෙල් ගස පීදෙන්නේ පිරිහීම පිණිසයි. පින්වත් මහණනි ඔය විදියමයි කියනවා. දේවදත්තට ලාභ වලට ගිජු වුණාද? දේවදත්ත විනාශ කළා කියන ඒ ගිජු බවින්. එහෙමයි. සත්කාරයට ගිජු වුණාද? ඒ කරුණින්ම දේවදත්ත විනාශ කළා කියන. එහෙමයි. කීර්තියට ගිජු වුණාද? දේවදත්ත විනාශ කළා කියන. ප්‍රශංසාවට ගිජු වුණාද? දේවදත්ත ඒකෙන් විනාශ කළා මිසක වෙන කෙනෙක් විනාශ කළා නෙමෙයි දේවදත්ත. එහෙමයි ස්වාමීනි. ඒ නිසා පින්වත්නි තම තමන් විනාශ කරන්නේ තම තමන්ගේ ඇතුලේ ගොඩ නැගෙන දේ විසිනුයි. එහෙමයි. තමන් සතර පායට ගෙනියන්නේ තමන්ගේ හිතේ ගොඩ නැගෙන දෙයක් විසින්. වෙන කවුරුවක් හදන දෙයක් නෙවෙයි. අපි කිසි කෙනෙකුට සතර පායට යවන්න බෑ. කිසි කෙනෙකුට සුගතියට යවන්නත් බෑ. එහෙමයි. තමන් තමයි තමන් දියුණු කරන තමන් නියලීන ප්‍රතිපදාව මත තමයි තමන් සුගතියට යනවද දුගතියට යනවද තීරණය වෙන්නේ. තමන් සත්පුරුෂ වෙනවද අසත්පුරුෂ වෙනවද කියලා තීරණය වෙන්නේ. එහෙමයි. ඒ නිසා මේ ලාභ සත්කාර මේ සංයුත්තේ කියන එක තමන්ගේ ජීවිතේ මං හිතන්නේ අවුරුදු 2ක් 3ක් 4ක් එක දිගට නිතර සිහි කරන්න ඕන එක. මොකද මේ පොඩි පිනක් කරලා අපි සසරේ යනකොට අපි මේ ලාභ සත්කාර වලට අහු වෙලා සමහර විට විනාශ වෙනවා. එහෙමයි. පොඩි ගුණයක් පුරුදු කරලා යන්නේ කීකට තියෙන හානි වෙන්න පුළුවන් නැත්නේ. එහෙමයි ස්වාමීනි. දියුණු කරලා තියෙන ගුණේ පොඩ්ඩ නම් ලාභ සත්කාර ලැබුණු සැනින් අපිව විනාශ කරනවා. දැන් අපි ඊයේ දේශනාවේදී කතා කරේ ලාභ සත්කාර දෙන්නේ කවුද කියලා. හැම දාන්නේ කවුද කියලා අපි කතා කළානේ. එහෙමයි. ඒත් හැම දානවා. හැම දැම්මට පස්සේ ඒ ඔස්සේ තමයි විනාශය ගේන්නේ ටික. එහෙමයි. ඒ නිසා බලන්න මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට නොඇලී ඉන්න නම් මං හිතන්නේ අවුරුදු ගාණක් ලාභ සත්කාර වල ආදීනව සිහි කරන්න ඕන. ලාභ සත්කාර වල ආදීනව සිහි කරන්න ඕන. එහෙමයි. ආදීනව සිහි කර වාසය කරන්න ඕන. එහෙමයි ස්වාමීනි. එහෙම වාසය කිරීම තමන්ටයි හිතසුව පිණිස පවතින්නේ. තමන්ට යහපත පිණිස පවතින්නේ. දැන් බලන්න ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවගෙන දේවදත්තම විනාශ වුණා කියන පිරිහුණා කියන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉපදුනේ දේවදත්තගේම පිරිහීම පිණිසයි කියන පළවෙනි උපමාව. ඊළඟ දේශනා කරන පින්වත් මහණේ එක මේ වගේ දෙයක්. උණගස පීදෙන්නේ තමාව වනසා ගැනීම පිණිසයි කියන. උණගහ වුණත් එහෙමනේ. පීදුනාට පස්සේ පවතින්නේ. හරි ලස්සන උපමා ටික නේද? එහෙමයි ස්වාමීනි. පීදිනම පීදීමෙන් උණගහ විනාශ වෙලා යනවා. ඒ වගේ ලාභයට හිත යට වෙච්ච ගමන්ම ඒක විනාශය පටන් ගන්නවා. සත්කාරයට යට වෙච්ච ගමන් විනාශය පටන් ගන්නවා. කීර්තියට යට වෙච්ච ගමන් විනාශය පටන් ගන්නවා. ප්‍රශංසාවට යට වෙච්ච ගමන්ම විනාශය පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි හරි අලාභ වෙනකොට අලාභයට ක්‍රෝධයෙන් යට වෙනවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට ලෝභයෙන් යට වෙනකොට අලාභ අසත්කාර කීර්ති මේ අපකීර්තියත් සම්බන්ධ වෙන කොමක් එක්කද? ක්‍රෝධයත් එක්ක. එහෙමයි ස්වාමීනි. ක්‍රෝධයත් එක්ක. එහේ. මේ දෙක හඳුනගන්න හොඳ නුවණක් තියෙන්න ඕන කෙනෙකුට.
නැත්තම් නිවන් මාර්ගට අනුතුරුදායක දේ තුල තමයි තමන් ඉන්නේ. එහෙමයි. හරි පරිස්සම් වෙන්න ඕන තමන්ගේ ජීවිතේ. එහෙමයි ස්වාමීනි. ඒතර විස්තර කරන උණගස පීදෙන්නේ තමා වනසා ගැනීමයි කියන උණගස පීදෙන්නේ පිරිහීම පිණිසයි කියනවා. පින්වත් මහණේ ඔන්න ඔය විදිහටම තමා වනසා ගැනීම පිණිසයි දේවදත්ත ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉපදුනේ. පිරිහීම පිණිසයි ලාභ සත්කාර ඉපදුනේ කියනවා. ඊළඟ දේශනා කර පින්වත් මහණේ මේක මේ වගේ දෙයක් කියනවා. බටගස පීදෙන්නේ තමා වනසා ගැනීම පිණිසයි කියනවා. එහෙමයි. බටගහ කියන එකත් පීදුනාට පස්සේ බටගහ විනාශ වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. හරි ලස්සන. දැන් බලන්න ශාස්ත්‍රුන් වහන්සේ දැන් චාරිකාවේ වඩනකොට මේ දේවල් දකින්නකොටම එතන මේ ලස්සනට මේ ගානට මේ ගැළපිලා යන විදිහේ මේ උපමා ටික නේද? එහෙමයි ඒ ස්වාමීනි. ගානට එතකොට තථාගතයන් කොච්චර එතකොට ලාභ සත්කාර අනුතුරක් සර්වඥයන් වහන්සේ දකින්නවද? එහෙමයි. බටගහ ඊට පස්සේ විස්තර කරන පින්වත් මහණ ওই විදිහටම තමා වනසා ගැනීම පිණිස දේවදත්ත ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉපදුනා කියනවා. පිරීම් පිණිසමයි කියනවා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉපදුනේ. එහෙමයි. පින්වත් මහන්නේ ඒක මේ වගේ දෙයක් කියනවා. තව ලස්සන උපමාවක් කියනවා. වෙලඹගේ කුසේ කොටලුවෙකුට දාව උපන් අස්වතරිය. වෙලඹගේ කුසේ කොටලුවෙකුට දාව උපදින සතාට කියන අස්වතරි ගැබ් ගන්නේ තමා වනසා ගන්නයි කියනවා. එහෙමයි. එතකොට ඒක වෙනසිලා යනවා කියනවා. කොටලුවෙකුට දාව ඉපදුනොත් වෙලඹගේ කුසේ එතකොට ඒක විනාශ වෙලා යනවා කියනවා. එහෙමයි හරි ස්වාමීනි. පුදුමයි ඒක. පිරිහීම් පිණිසමයි කියන එක සිද්ධ වෙන්නේ. එහෙමයි. ඔය විදියමයි කියන තමා වනසා ගැනීම පිණිසමයි කියන දේවදත්තට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉපදුනේ. ඊළඟට පින්වත් මහණේ ඔන්න ඔය විදියට මේ ලාභය දරුණුයි පින්වත් මහණේ ලැබෙන දේවල්. එහෙමයි. සත්කාර දිහා බලන්න කියන දරුණු දේවල් විදියට, පරුස දේවල් විදියට. එහෙමයි. නිවන් මාර්ගට අනතුරුදායක දෙයක් විදියට බලන්න කියනවා. එහෙමයි ස්වාමීනි. කීර්තිය දිහා බලන්න කියන දරුණු දෙයක් විදියට. මේ පරුස දෙයක් විදියට නිවන් මඟ විනාශ කරන දෙයක් විදියට දකින්න කියනවා. ප්‍රශංසාව දිහා බලන්න කියන දරුණු දෙයක් විදියට මේ පරුස දෙයක් විදියට නිවන් මඟ විනාශ කරන දෙයක් විදියට මේ දිහා බලන්න කියනවා. එහෙමයි. හරි පුදුමයි පුදුම කාරුණිකයි භාග්‍යතුන් වහන්සේ පුදුම ආශ්චර්යයි. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ වදාළ සුගතයන් වහන්සේ දේශනා කරන ඒකාන්තයෙන්ම පීදෙනකොට කෙසෙල් ගස වෙනසෙනවා. පීදෙනකොට උණ ගසත් බට ගසත් වෙනසෙනවා. ගැබ් ගැනීමෙන්ම අස්වතරිය වෙනසෙනවා. ආන්නේ විදියටයි ලාභ සත්කාර තුලින් අසත්පුරුෂයා වෙනසෙනවා. වෙනසෙන්නේ කවුද? අසත්පුරුෂයා. ඒ ස්වාමීනි. සත්පුරුෂයා මොකද වෙන්නේ මේ ඉදිරියේදී? සත්පුරුෂයා සිහි කරනවා කියන දැන් අසත්පුරුෂයාටත් ලැබෙනවා කියනවා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. සත්පුරුෂයාට ලැබෙනවා කියන. අසත්පුරුෂයා මොකද වෙන්නේ? යට වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. සත්පුරුෂයා මොකද වෙන්නේ? අනිත්‍ය වශයෙන් සිහි කරනවා කියනවා. අද ලාභ ලැබුණාට හෙට මේවා ලැබෙන්නේ නුවණැස පාදම. එහෙමයි ස්වාමීනි. අද සත්කාර ලැබුණට හෙට මේ දේවල් ලැබෙන්නේ අද කීර්තිය ලැබුණට හෙට මේව ලැබෙන්නේ හෙට අපකීර්තිය. එහෙමයි. එහෙමනේ තියෙන ලෝකේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ලෝකේ කල්පනා කරලා බලන්නකො චුට්ටක්. ලාභ විතරක් ලැබපු කෙනෙක් ඉන්නවද මේ ලෝකේ? නැහැ. එහෙමයි. සත්කාර විතරක් ලැබපු කෙනෙක් ඉන්නවද? නැහැනේ. කීර්ති විතරක් ලැබපු කෙනෙක් ඉන්නවද මේ ලෝකේ? නැහැනේ. ප්‍රශංසා විතරක් ලැබපු කෙනෙක් මේ ලෝකේ ඉන්නවද? ඉතින් නැහැනේ. එහෙමයි ස්වාමීනි. ලාභ ලැබුවාද ඊළඟ මොහොතේ අලාභත් ලැබෙනවා. එහෙමයි. අලාභ විතරක් ලැබපු කෙනෙක් ඉන්නවද මේ ලෝකේ? නැහැනේ. පොඩි හරි ලාභ ලැබෙන අවස්ථා තියෙනවා. එහෙමයි. අසත්කාර විතරක් ලැබන අය ඉන්නවද මේ ලෝකේ? නෑ. සත්කාරත් ලැබුණා පොඩි මොහොතකට හරි. එහෙමයි. අප කීර්ති විතරක් ලබන්නේ කීර්තිය පොඩි මොහොතකට හරි ලබන අවස්ථා තියෙනවා. අටලෝ දහම තමන් උදෙසා පැමිණෙනවා. පැමිණෙනවනේ. එහෙමයි. මේක ලෝක ධර්මතාවයක් නේ. එහෙමයි. හරි පුදුම සහගතයි. ඊට පස්සේ එතන තව ලස්සන සූත්‍රයක් තියෙනවා. කොච්චර මේ දේවදත්තගේ ස්වභාවයේ පංච රත්න සූත්‍රය කියලා ඒ දිනවල භාග්‍යතුන් වහන්සේ රජගහනුවර ඒ ලේනුන්ගේ අබේ භූමියේ වේළුවනාරාමේ හිටියේ. වෙන අජාසත් පහදවගෙන හිටියේ දැන් දේවදත්ත. ඒ දින අජාසත් කුමාරයා දේවදත්තට උපස්ථාන කිරීමට උදේ හවස රත 500ක් යනවා කියලා. එහෙමයි. උදේ රත 500යි හවස රත 500යි. බත්තලි 500කුත් අරගෙන යනවා කියලා. එහෙමයි. එයාර එ르දියක් පාලා පහදව ගත්තනේ. එතකොට බොහෝ භික්ෂුන් වහන්සේ වෙත පැමිණිලා වන්දනා කළ එකත් පසක වාඩි වුණා කියන්නේ. එකත් පසක වාඩි වුණේ භික්ෂුන් භාග්‍යතුන් හතර මෙහිම සලකලා ස්වාමීනි අජාසත් කුමාරයා දේවදත්තට උපස්ථාන කිරීමට උදේ හවස
රත් 500 බැගින් බත් සැලි 500ක් අරගෙන යනවා ස්වාමීනි. අන්නේකට බුදුරජාණන් දේශනා පින්වත් මහණෙනි, ඔය දේවදත්තගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගැන කැමති වෙන්න එපා පින්වත් මහණෙනි. එහෙමයි. පින්වත් මහණේ අජාසත් කුමාරයා දේවදත්තට උපස්ථාන කිරීමට උදේ හවස රත 500ක් යනවා තමයි. බත්තලි 500කුත් අරගෙන යනවා තමයි. නමුත් පින්වත් මහණනි, ඒ තාක්ම සිදුවන්නේ දේවදත්තගේ කුසල් දහම් පිරිහීමක් මිස වැඩි දියුණු වීමක් නෙමෙයි පින්වත් මහණනි. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? එතකොට ඇයි මොකද සර්වඥයන් වහන්සේ දකින්නව දේවදත්ත කියලා කියන්නේ සමාධියක් උපදව ගන්න දක්ෂ වුණාට, සිල් පුරන්න දක්ෂ වුණාට ලාභ සත්කාර හඳුන ගන්න දක්ෂක් නැහැ. ඒ දේවල් දුරු කරන්න දක්ෂත් නැහැ. එහෙමයි. ඒකයි කියන්නේ දේවදත්තට ලාභ සත්කාර කුසල් පිරිහීම පිණිස මේ හේතු වෙනවා කියලා කියන්නේ ඒකයි. එහෙමයි. සර්වඥයන් වහන්සේට තියෙනවා සිත් දැකීමේ හැකියාව. ඔය දැන් ඔය පුරුෂ ඉන්ද්‍රිය ඥාන සූත්‍රයේ මේ ලෝකෙට එළි දැක්වෙන්නේ දේවදත්ත මුල් කරගෙන. මොකද මේ එක්තරා අවස්ථාවක භික්ෂුන් වහන්සේ නමක් කියනවා මේ හරි පුදුමයි භාග්‍යතුන් වහන්සේ මේ දේවදත්තට කිව්වනේ මේ ඒකාන්තේ නිරේ යනවා කියලා. මේ කොහොමද එහෙම කියන්නේ? එහෙමයි. මේ කාරණේ ඇවිල්ලා ආනන්දයන් වහන්සේ අහගෙන ඉඳලා භාග්‍යතුන් වහන්සේට කියනවා. ආනන්දයන් වහන්සේ ලස්සන වචනයක් කියනවා. සර්වඥයන් වහන්සේ යමක් දේශනා කළා නම් ඒක එහෙම තමයි කියලා. හරි ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. ආනන්දයන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ මේ කාරණේ ගිහින් කියනවා. ඊට පස්සේ මේ අඥාන පුරුෂය කොහොමද දන්නේ මේ පුරුෂයන්ගේ ස්වභාවය? මම දේවදත්තගේ හිත දිහා තරම් මේ බුද්ධ ශාසනය වෙන කෙනෙකුගේ හිත දිහා බැලුවේ නැහැ කියනවා. එහෙමයි. කුමක් මිනිසද? අඩු ගානේ කියන්නේ මේ හරියට උපමාවක් කියනවා අසූචි වලක ඔන්න කෙනෙක් වැටිලා ඉන්නවා. එතකොට දකින්නවා කියන මෙන්න කෙනෙක් වැටිලා ඉන්නවා කියලා. එහෙමයි. ඊට පස්සේ වටේ ඇවිද ඇවිද බලනවා කියන අර පුද්ගලයාගේ අසූචි නොතැවරිච්ච අඩු ගානේ අස්සලෝමි කියන චූටිනේ. එහෙමයි. ඒ වගේ ප්‍රමාණයක්වත් ඉතුරු වෙලා තියෙනවද අසූචි නොගෑවිච්ච මේ ඇදලා ගන්න කියලා බලද්දි පේනවා කියනවා අසූචි නොගෑවිච්ච තැනක් නැහැ කියලා. එහෙමයි ස්වාමීනි. නැහැ කියලා දැනගත්ත පස්සේ පිරිසිදු ඉන්නාස මිනිස්සු මොකද වෙන්නේ? අසූචි ගාගෙන අදින්නේ නැහැ නේ. ඒ වගේ තමයි කියන භාගතුන් දේශනා කරන මම බැලුවා කියන දේවදත්ත මේ සම්බුද්ධ ශාසනයේ ශ්‍රමණ ධර්මයන්ගේ නගා සිටවන්න අල්ප මාත්‍ර කුසලයක්වත් මෙයාගේ හිතේ තියෙනවද කියලා නැගිට්ටෝල ගන්න. එහෙමයි. ඒක ඉස්මතු කරලා ඔබ්දාලා ගන්න. එතකොට දැන් එහෙම තියෙනකොට තමයි භාගතුන් වහන්සේ ඒක නැගිටින හිතේ ඒ අදාළ කුසල ධම නැගිටින විදිය ධමයක් තමයි දේශනා කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක ආශ්චර්ය දෙයක් ඒක. එහෙමයි. හිතේ ඇතුලේ යම් කුසල දහමක් තියෙනවද? ඒ කුසල දහමේ නැගී සිටින්න පුළුවන්කම තියෙන්නේ මොන වගේ දහම් පරයයක් තුළ මෙයා පිහිටෙව්වොත්ද කියලා බලනවා. නමුත් එහෙම එකක් තිබුණේ නැහැ. සංසාරේ බොහෝ කල්වත් කුසල ධර්මයකට පැමිණලා නෑ. දැන් පිරිහුණානේ දැන් බුද්ධ ශාසනයට ඇවිල්ලත් පුරවා ගත්තනේ. එහෙමයි ස්වාමීනි. සීල සම්පත්තිය හිටිය වනස ගත්තා. එහෙයි ස්වාමීනි. ඊට පස්සේ දැන් ඔහොම ඩිංග වෙනසලා ගියානේ. එහෙමයි. මෙහෙම ගියාට පස්සේ තමයි ටික ටික බලලා තියෙන්නේ දැන් මේ. එහෙමයි. මේ වෙනසි යනකොට බලනවද? දැන් බලනවා ගන්න ක්‍රමයක් නැහැ. එහෙමයි. ගන්න ක්‍රමයක් නැහැ. හික්න්නේ කියන වචනට නැගී සිටින්නේ නැහැ. එහෙමයි. අන්තිමට තමයි කියනවා කිව්වේ සංඝයා මැද දේවදත්ත ඒකාන්ත කල්පයක් නිදී යනවා කියලා. ඒතර ආනන්තරී පාප කර්ම ඔක්කොම කරගෙන ඉවරයි. එහෙමයි ස්වාමීනි. අන්නේ විදිහට පින්වත් එහෙනම් අපි සැලකිලිමත් වෙන්න ඕන. අපේ හිතවල වුණත් මේ කුසල සම්පත්තිය කියන ඒවා ටික අපි කරන දේ අනුව පිරිහීම දියුණු වීම තීරණය වෙනවා. හරි පරිස්සම් වෙන්න ඕන එකක් මේක. එහෙමයි ස්වාමීනි. ඒක සිද්ධ වෙන්නේ කොහොමද? එතකොට මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉදිරියේ වෙන්නේ මේක. එහෙයි ස්වාමීනි. පින්වත් මහණේ ඒක මේ වගේ දෙයක් කියනවා. තව ලස්සන උපමාවක් කියනවා. ඡණ්ඩ සුනකයේ නාසයේ වලස්පිත කුඩු කරලා ගන්නවා කියනවා. ඒතර මොකද වෙන්නේ? ඒක එහිම ඒ කියන්නේ සාමාන්‍ය ඒ කාලේ තිබිලා තියෙනවා. දැන් ඔය සමහර විට ඒ සුනකයෝ අල්ලලා එහෙම තියලා සුනකයෝ කේවල් කරනවා. එහෙමයි. එහෙම තමයි සුනකයෝ සැර කරවන්නේ. සමහර සත්තු සැර කරවන්නේ එහෙම දේවල් කරනෝනේ. අදටත් වර්තමානයේ සිද්ධ තියෙනවා. එහෙමයි. පින්වත් මහණේ එතකොට මේ ඡණ්ඩ සුනකයේ අතිශයම රෞද්‍ර වෙනවා කියනවා. පින්වත් මහණේ ওই විදියමයි කියන යම්තාකල අජාසත් කුමාරයා දේවදත්තට උපස්ථාන කිරීමට උදේ හවස රත 500ක් යනවනම් බත්තලි 500ක් අරගෙන යනනම් ඒ තාක් පින්වත් මහණේ සිදුවන්නේ දේවදත්තගේ කුසල් දහම් පිරිහීමක් මිස පින්වත් මහණේ දියුණුවක් නන් නෙමෙයි කියන. එහෙමයි. කුමක් වගේද? සුනකයාගේ නාසයේ වලස්පිත කුඩු කළා තිව්වා වගේ කියන. එහෙමයි. ඉන්න රෞද්‍ර වෙනවා මිසක සෞම්‍ය වෙන්නේ.
සෞම්‍ය වෙන්නේ. ඒ වගේ ලාභ වල ආස්වාද විඳින්න යන්න පරුස වෙන එක විතරයි වෙන්නේ. එහෙමයි. රෞද්‍ර වෙන එක විතරයි වෙන්නේ. කුසල් දහම් පිරිහෙන එක විතරයි වෙන්නේ. සත්කාරයට ආස කරන්න මොකද වෙන්නේ? කුසල් දහම් පිරිහෙනවා. කීර්තියට ආස කරන්න මොකද වෙන්නේ? කුසල් දහම් පිරිහෙනවා. ප්‍රශංසාවට ආස කරන්න මොකද වෙන්නේ? කුසල් දහම් පිරිහිලා යනවා. දියුණුවන්නේ. එහෙමයි ස්වාමීනි. දියුණුවන්නේ. හරි ආශ්චර්ය දහමක් නේද මේ? අපේ හිත විපත්තියට වැටෙන අන්දම හරි මනා ගෘහගෙදර වේවා, පැවිදි ජීවිතේ වේවා, සමාජයේ ඉන්න කෙනෙක් වේවා, මේ පුදුම විදියට පුදුමාකාරයට බොහොම ලස්සනට පිරිහෙන විදිහ දකින්න පුළුවන් ලස්සන තැනක් මේ. එහෙමයි ස්වාමීනි. නිවන් මාගේ පිරිහීම ගැන කවර කතාවද? එහෙයි. ලෞකික ජීවිතේ කොච්චර පිරිහිනවද මේ දේවල් නිසා? එහෙමයි. සමහරට ගෙදර ඉන්න නෝනට වඩා පොඩ්ඩක් ඉඟිපිකිරි දාලා සැලකිල්ලක් දක්වපුවාම පිට කෙනෙක් අපේ සමහර මහත්තුරු කී දෙනෙක් නම් අරකට බහ වැටෙනවද? එහෙමයි. වෙන්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. ගෙදර ඉන්න දරුවෝ පිටින් පොඩි සැලකිල්ලක් ලැබුණා දෙමව්පියන්ට ගරහලා අර සැලකිලි හොයන කොච්චර යනවද? නැද්ද බලන්න? එහෙමයි. ඊළඟට සමහර දෙම් මේ පැවිදි වෙච්ච උදවිය පවා සමහරලාට වෙන කෙනෙක්ගේ මොකක් හරි අන්‍යාගමිකකින් ප්‍රශංසාවක් ලැබෙන මොකක් හරි. දැන් පේන ඊයේ පෙරේදා පාදිලිවරයෙක් මේ බුදු ගුණත් කියනවා. එහෙමයි. හරිද? එහෙම කිය ඒගොල්ලන්ගේ ආගම ප්‍රොමෝට් කරගන්නවා. අපේ කට්ටිය මොකක්ද උනේ? අර ප්‍රශංසා මාත්‍රට නෙමෙයි ගහගෙන ගියේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ බුද්ධ ශාසනයේ ඉන්න භික්ෂුව වගේක් නෑ. අර කොහේ යන පාදිලි කෙනෙක් ලොකු වෙන. වනස ගන්න තැන. කොච්චර හානියක්ද? පොඩි දෙයක් ලැබුණු ගමන් මුසපත් වෙලා. එහෙමයි. බුදු ගුණයක් කිව්ව පමණින්ම ඒක නා සරණ යන්න ඕනේ නෑ. සරණ ගිය ගමන් මොකද වෙන්නේ? පිටින් ඉඳන් බලන් ඉන්න ඕනේ මේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. එහෙමයි. අන්තිමට ඒගොල්ලෝ මොකද්ද මේ කරන්නේ කියලා. එකතු කර කර පටන් ගන්න බුදු ගුණ කියා. අවසන් කරගන්නේ කොහෙන්ද අන්තිමට? ජනතා බලය හදාගත්තට පස්සේ අන්තිමට මොකද උනේ? පන්සල් වලට ගෙන්නුවා. එහෙමයි. පන්සල් වලට ගෙන්නුවා. කොච්චර ඛේද වාචකයක්ද? කොච්චර ඛේද වාචකයක්ද? එහෙමයි ස්වාමීනි. භික්ෂූන්ට ඉරිසියාකම් කරනවා. අනි වෙන කොට වෙන කරනවා. පාදිරිවරු ගෙන්න ගන්නවා. එහෙමයි. ඒ මට්ටමට ලාභ සත්කාර කීර්ති ප්‍රසන්නතර වැටලි ඉවරයි. එහෙමයි. නගා සිටවන ලීසි නෑ. ස්වාමීනි. ඒව බලන්න කිසි කෙනෙක් නෑ. නොකල යුතු දේම කරන්න ඒක තමයි කියන්නේ. ඒව බලන්න, ඒවට ගරහන්න, ඒව ගැන මිනිස්සු දැනුවත් කරන්න කිසි කෙනෙක් නෑ. මාධ්‍ය සාකච්ඡා කවුරුවත් තියන්නේ නෑ ඒවට. එහෙමයි. අර බුදුරජාණන් වහන්සේ ලංකාවේ පුදුනා ඒවට මාධ්‍ය සාකච්ඡා තියෙන කවුරුවක්වත් නෑ. තේරෙනව නේද? එහෙමයි. පින්කමක් කරනකොට ගරහන්න, නිඳා කරන්න, අපහාස කරන්න පිරිසක් ඉන්නවා. ඒවට මාධ්‍ය සාකච්ඡා තියෙන කවුරුවක්වත් නෑ. මේ තෙරුවන් වදින පිරිත් ටිකක් කියාගන්න මේ භාග්‍යතුන් වහන්සේ වදාළ දහම් පදයක් අහනකොට ඒවට නිඳා කරන්න ඕන තරම් පිරිසක් මොනවද මේ? එහෙමයි. මොන පැහැදිලි නැද්ද මේ මොලේ සාමාන්‍ය කන් හැද්දක ප්‍රමාණය තියෙන අයට මේක පැහැදිලි නැද්ද මේ මොකද කියලා? ලාභයට තියෙන මේ ගිජුකම. එහෙමයි. සත්කාර කීර්ති ප්‍රශංසාවට තියෙන ගිජුකම. අලාභ සත්කාර අසම්මාන නිසා මේ කිපිලා තියෙන හිත. වෙන මොකුත් නෙමෙයි. එහෙමයි. ජාතිය අපි කොච්චර ප්‍රාර්ථනා කළත් මේ ජාතිය වාසනාවන්ත වේවා කියලා මෙහෙම ඉන්නකොට වාසනාවන්ත වෙයිද? එහෙමයි. කියනවා නේද? එයි මේ අර සාමාන්‍ය කෙන වැටත් නියරත් කුඹුර මොකදද කියන්නේ කාන. කාට කියන්නද? මේ අමාරුව කියනවා. එහෙමයි. ඒ වගේ තමයි. දැන් මේක ප්‍රධාන වශයෙන් ඉන්න පිරිසම මේකට මේ ව්‍යසනයට කරුණු ගේනව නම් කාටද මේ අමාරුව කියන්නේ? එහෙමයි. කියන්න කෙනෙක් නෑ. මොන බලන්න ලංකාවට අනාගතේ වෙනදී මහා ව්‍යසනයක් කළා තමයි නතර කරන්නේ. එහෙමයි. මහා ව්‍යසනයක් කළා නතර කරන්නේ. ඒ නිසා පින්වත්නි සතුටු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මඟට අන්තරාය කර ධර්මයන් තමනු ශ්‍රවණය කළා. දෙව් මිනිස් ලෝකයාටම මේ නිවන් මඟට අන්තරාය කර මහා භයානක දඹදිව් තලයේ පවා සම්බුද්ධ ශාසනය අතුරුදහන් කළේ මේ අන්තරාය කර ධර්ම වලින්. අනාගතේ ලංකාදරණී තලයේ සම්බුද්ධ ශාසනය අතුරුදහන් කරන්නේ පැහැදිලි මේ කියන දේවල් වලින්මයි. එහෙමයි. තේවන් දහමක් දෙව් මිනිස් ලෝකයාට විවර කරලා දෙන්න තමන්ට වාග්ය උදා වුණා. සසර පුරා තමන්ගේ නිවන් මඟ මේ පිරිසිදු තියාගන්නට රැක ගන්නට මේ රැස් කරගත් උදාර පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ
පෙන්වා වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාළ අපට අනුකම්පා ඇති ඒ ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස කාලය උදා වුණ අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ රාජාංගනේ පාර තඹුත්තේගම පදිංචි පින්වත් ඇක්මන් පහළගේ පියාණන්, දයානන්ද පහළගේ පියාණන්, සුරේෂ් පහළගේ පුතුණුවන් එක රාශිය වෙලා තමයි මේ උදාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්න ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙනවා. මීට වසර 30කට පෙර මිය පරලොවගේ සයිමන් පහළගේ පියාණන්ට, ඇලිස් නෝනා පහළගේ මෑණියන්ට, මානිල් පද්මලතා පහළගේ, ඒ වගේම ගාමිණී වසන්ත, හරිචන්ද්‍ර පහළගේ, ධර්මසේන මහතාට, අර්නෝලිස් පියාණන්ට, බොටිනෝනා මෑණියන්ට, සෝමවතී පහළගේ පින්බර මෑණියන්ට, ජී බන්දුමති මෑණියන්ට, ලලිත් රණසිංහ පින්බර මහත්මයාට පරලෝව වශයෙන් පින් අනුමෝදන් කරන උදාර අදහස තියෙනවා. ඉතින් මේ රැස්වුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පින් අනුමෝදන් වේවා. සක් දෙවිඳුන්, විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට කියන සතරවරන් රජදරුවන්, ඒ වගේම සෙම්පත් දෙවිවරු, ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු, ශ්‍රී මහා බෝරජානන් වහන්සේලා, ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. දිව්‍යෝ උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ දහම්මග විවර කළ දුන්නු ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට ධර්මාවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය මීට වසර 30කට පෙර මිය පරලොවගේ සයිමන් පහළගේ පියාණන්, ඇලිස් නෝනා පහළගේ මෑණියන්, මානිල් පද්මලතා පහළගේ, ගාමිණී වසන්ත, හරිචන්ද්‍ර පහළගේ, ධර්මසේන මහත්මයා, අර්නෝලිස් පියාණන්, බොටිනෝනා මෑණියන්, සෝමවතී පහළගේ මෑණියන්, ජී බන්දුවතී මෑණියන්, ලලිත් රණසිංහ මහත්මයා ඇතුළු ඔබ අප නමින් මිය පරලොවගේ සියලු ඥාතීන්ටත් පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින තඹුත්තේගම් පදිංචි පින්වත් ඇක්මන් පහළගේ පියාණන්, දයානන්ද පහළගේ පියාණන්, සුරේෂ් පහළගේ පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දිව්‍යයන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස්වුණු උදාර පින ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත් එක්ක නිරතුරුවම එක රාශී වෙලා මේ වාසය කරන ඒ ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම, අපගේ පින්බර දෙමව්පියන්ටත්, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොබලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන රාජංගනීය පාර තඹුත්තේගම පදිංචි පින්වත් එක්මන් පහලගේ පියාණන් දයානන්ද පහලගේ පියාණන් සහ සුරේෂ් පහලගේ පුතුණුවන් යන ඒ පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න දැන් ඔබට අවස්ථාව තිබෙනවා. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා ඊටාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් ධර්මයෙන් අර්ථවත් වන ජීවිතය සකස් කරගන්නට වාසනාවන්ත වුණොත් හැම දෙනා මොනතරම් නිශ්චිත රැකවරණයක් සලසා ගන්නවාද කියන කරුණ පිළිබඳව මේ මොහොතේ ඔබේ හදවත සාක්ෂි දරනවා කියලා අපි විශ්වාස කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.